right එතකොට 21 වෙනි ප්‍රශ්නෙට පස්සේ හදන්න තියෙනවා 22 අහලා තියෙනවා සම්බන්ධක දත්ත සමුදාය පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. right එතකොට ප්‍රකාශ තුනක් එතන අහලා තියෙනවා. වගුවක් වස්තුවක් ලෙස සැලකේ වගුවක දත්ත තීරුවකට කොලම් නැත්නම් කොලම් එකකට එම වගුවේ ශේෂ්ත්‍රයක් උපලක්ෂණයක් යයි කියනු ලැබේ වගුවක දත්ත පේලියකට රෙකෝඩයක් යයි කියනු ලැබේ. මෙතනින් අහන්නේ කුමන ප්‍රකාශ සත්‍ය වේද කියන එක. right ඒ වගේම මේ මෙතනදී කතා කරනවා සම්බන්ධක දත්ත සමුදායක relational database එක. right එතකොට පළවෙනි එක තියෙන්නේ වගුවක් වස්තුවක් ලෙස සැලකේ. වගුවක් වස්තුවක් ලෙස සලකන්නේ නැත්නම් ඔබ්ජෙක්ට් එකක් විදිහට සලකන්නේ වස්තු නැඹුරු මොඩල් එකක නැත්නම් ඔබ්ජෙක්ට් oriented මොඩල් එකක. right නැත්නම් relational database මොඩල් එක නෙවෙයි. ඔබ්ජෙක්ට් oriented database මොඩල් එක තමයි වස්තුවක් විදිහට වගුවක් කියන එක සලකන්නේ. ඒක නිසා A කියන කෙනා නිවැරදි උත්තරයක් විදිහට අපිට අරගන්න නිවැරදි ප්‍රකාශයක් විදිහට අරගන්න බෑ. right B කෙනෙක් කියලා තියෙනවා වගුවක දත්ත තීරුවකට එම වගුවේ ශේෂ්ත්‍රයක් එහෙම නැත්නම් උපලක්ෂණයක් යයි කියනු ලැබේ. ඔව් ඒක හරියටම හරි. right ඊළඟට වගුවක දත්ත පේලියකට රෙකෝඩයක් යයි කියනු ලැබේ. right එතකොට එක පේලියක් රෙකෝඩ් එකක් කියලා තමයි අපි අරගන්නේ. ඒකට එයත් නිවැරදි. එහෙම බැලුවම උත්තරය අරගන්න තියෙන්නේ B හා C පමණි කියන තැනට තමයි උත්තරේ එකතු වෙන්නේ. right මාකින් ස්කීම් එකත් මේක මම ගන්නම් අවශ්‍ය නොත් රිෆර් කරගන්න පුළුවන් අපිට. හරිද මේ යන අතරතුරේ මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්නේ අපිට අපි කතා නොකරන ප්‍රශ්නයක් වගේ කතා කරන්න අවශ්‍ය නම් ඒ ගැන කියන්න ළමයි right ඔයගොල්ලෝ කරලා තියෙන ප්‍රශ්න වලින් එකතු කරගත්ත ප්‍රශ්න ටිකෙන් තමයි මම මේ කතා බහ කරගෙන යන්නේ. හරි ඊළඟට 26 වෙනි ප්‍රශ්නේ කතා කරන්න කියලා තියෙනවා. 26 වෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙනවා පහත දී ඇති බූලිය ප්‍රකාශනයේ සුළු කළ විට ප්‍රතිඵලය කුමක් වේද? ඔව් මෙතන තියෙන්නේ නේද? බූලිය බීජගණිතය පාවිච්චි කරලා මේක සුළු කරගෙන යන්න තියෙන්නේ. එතකොට ප්‍රකාශයේ තියෙන්නේ x ඩොට් එකක් එන්න ඕනේ හරි විදියට නම් x.y වල බා i ඩොට් එකක් x bar plus y i ඩොට් එකක් y plus y bar. right y plus y bar කියලා කියන්නේ 1යි. එතකොට අපිට එනවා x.y වල bar dot x bar plus y dot 1 right ඒ කියන්නේ මේ උත්තරේමයි නැවත අපිට එන්නේ එකෙන් ගුණ වුණාම x.y වල bar dot x bar plus y x.y වල බා කියන එක අපි වෙන් කරලා තියෙනවා x bar plus y bar කියලා ඩීමෝගන් දාලා හදා ගන්න පුළුවන්. ඊළඟට dot x bar plus y කියලා තියෙනවා අනිත් වරහන. එතකොට මේ දෙන්න සුළු කරන්න නම් වරහන් සුළු කිරීමක් පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් අපිට එක සැරේ වරහන් සුළු කරන්න යන්නේ නැතුව සමරික්තතා නීතිය දාලා redundancy law එක දාලා එක සැරේ මේක ලියන්නත් පුළුවන්. right redundancy law එක දැම්මොත් ඒක දකින්න එක තමයි ළමයි වෙන්න ඕනේ හරියට. right මේ x bar plus කියන එක මේ තැන් දෙකටම පොදුයි. right sorry redundancy නෙවෙයි distributive law එක විඝටන න්‍යාය වල දෙවෙනි න්‍යාය. මෙතන y bar තියෙනවා මෙතන y තියෙනවා. يعني වෙනම පද දෙකක් තියෙනවා. ඒතර මේක අපිට එක සැරේ ලියන්න පුළුවන් මේ විදිහට x bar plus y dot y bar කියලා ලියන්න පුළුවන්. right එතකොට ඒ විඝටන න්‍යාය දෙවෙනි න්‍යාය ඔළුවේ තියෙනවා නම් මොකද විඝටන දෙවෙනි න්‍යාය අපි කතා කරන්නේ x plus y dot z කියන එක නා ලියන්න පුළුවන් කියලා x plus y dot x plus z right එතකොට මෙතනදී x විදිහට වැඩ කරන්නේ මේක x bar y dot z විදිහට වැඩ කරනවා y and y bar right
මේ විදිහට ගියොත් එක සැරේ y.y බා කියන්නේ බිඳුවයි උත්තරේ x බා කියලා පළවෙනි උත්තරේ කියලා අරගන්න පුළුවන්. right? එහෙම යන්නේ නැතුව ඔයගොල්ලෝ වරහන් සුළු කරනවා නම් වරහන් සුළු කරන තැනට ගිහිල්ලා මේ උත්තරේට එන්න ඕනේ. right? ඒතර වරහන් සුළු වුණොත් මම මේක නැවත ලියන්නම් මෙතන. ඉතින් x bar plus y bar වාරයක් x bar plus y. ඒතර වරහන් සුළු වෙන්නේ x bar dot x bar එකතු කිරීම x bar dot y එකතු කිරීම y dot x bar එකතු කිරීම y bar dot y. right? එතකොට x bar dot x bar කියලා කියන්නේ x bar ම තමයි. මෙතන x bar dot y y dot x bar y plus y dot y bar කියන්නේ බිඳුව. එතකොට පද තුනයි ඔයගලන්ට ඉතිරි වෙන්නේ. ඒකෙන් x bar කියන කෙනා පොදුයි. x bar එළියට ගත්තම එක එකතු කිරීම y එකතු කිරීම y තමයි ඔයගලන්ට වරහන ඇතුළේ ඉතිරි වෙන්නේ. ඒකට එකට යම් කිසි විචල්‍යයක් එකතු කරාම උත්තරේ 1යි. ඒක නිසා පැහැදිලිවම මෙතනට එනවා x bar dot 1 ඒ කියන්නේ x bar කියලා අපිට අරගන්න පුළුවන්. right? ඔය මොනම ආකාරයෙන් ගියත් එකම උත්තරේ ඔයගලන්ට එන්නේ. ඒකට පළවෙනි එක උත්තරේ කියලා අරගන්න පුළුවන්. පැහැදිලිද ළමයි? ඔව් ළමයි පැහැදිලිද? ළමයි මාව ඇහෙනව නේද clearly? right. හරි. දැන් විභාගෙට දින නියම වුණා. මම හිතනවා හැමෝම දන්නවා ඇති කියලා දින ටික. right. adjusted timetable එකත් ඒවි බොහොම ඉක්මනට ළමයි. ඒකෝර අපිට හරියටම දිනේ කවද්ද කියලා බලා ගන්න පුළුවන්. right. ඊළඟට කතා බහ කරන්න කියලා තියෙනවා 28 වෙනි ගාන. CPU තුළට ආහරණය කරන ලද උපදෙස් විකේතනය කරනු ලබන සංරචකය. මේ CPU එකක් ඇතුළට අරගන්න උපදෙස් විකේතනය කරන්නේ ඩිකෝඩ් කරන්නේ control unit එක. ඕක අපි කතා බහ කරනවා fetch execution cycle එකේදී. right? memory main memory එකෙන් උපදෙසක් fetch කරගන්නවා ලබා ගන්නවා. ඒක ඩිකෝඩ් කරනවා control unit එකෙන්. ඩිකෝඩ් කරන ලද කේතය තමයි ක්‍රියාත්මක කරන්නේ ALU එකෙන්. ඒතර ඒක තමයි අපි fetch execute cycle නැත්නම් ආහරණ ක්‍රියාත්මක කරන චක්‍රය කියලා අපි කතා කරන්නේ. ඔතන ප්‍රධාන වශයෙන් කොටස් තුනක් සිද්ධ වෙනවා කියන එක ඔළුවේ තියාගන්න. fetch කරනවා ඒ කියන්නේ memory එකෙන් ගන්නවා. fetch කරනවා කියලා කියන්නේ ගන්නවා කියන එක. ආහරණය කරනවා කියලා කියන්නේ අරගන්නවා කියන එක. decode කරනවා. decode කරන්නේ උපදේශ අරගත්ත පමණින් ALU එකට තේරෙන්නේ නැහැ. ALU එකට තේරෙන්නේ ඒක විකේතනය කරන්න ඕනේ. විකේතනය කරායින් පස්සේ තමයි ALU එකට තේරෙන්නේ මොන වගේ ඉන්ස්ට්‍රක්ෂන් එකක්ද මේක කියලා තියෙන්නේ කියලා. එතකොට තමයි ALU එකේ ඒක ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබා දෙන්නේ. right? එතකොට 28 වෙනි ප්‍රශ්නේ CPU තුළට ආහරණය කරන ලද උපදෙස් විකේතනය කරනු ලබන්නේ control unit එක ඇතුලේ පාලන ඒකකය කියන නමින් තමයි යාව හඳුන්වනු ලබන්නේ. right. 30 වෙනි ප්‍රශ්නේ තියෙනවා විදේශ රටක රැකියාවක නියුත් පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ වෙසෙන සිය මවට
යම් සමාගමක වෙබ් පාදක සේවා උපයෝගී කර ගනිමින් උපන්දින ත්‍යාගයක් ලැබෙන්නට සැලැස්වීම සඳහා මාර්ගගතව ඇනවුමක් කරයි. උපන්දින ත්‍යාගය ඇනවුම් කිරීමේ මෙම ගනුදෙනුව වඩාත් හොඳින් වර්ගීකරණය කළ හැක්කේ. දැන් උපන්දින ත්‍යාගය ඇනවුම් කරන කෙනා ගනුදෙනුව සිද්ධ වෙන්නේ මම නම් මගේ අම්මට gift එක යවන්නේ මම තමයි ඕඩර් කරන්නේ. මම ඕඩර් කරලා මගේ gift එක මම ඩිලිවර් කරන්නේ වෙන තැනකට. නමුත් transaction එකට සම්බන්ධ වෙන්නේ මම. right? එතකොට උපන්දින ත්‍යාගයේ ඇනවුම් කිරීමේ ගනුදෙනුව ගැන තමයි මෙතෙන්දී කතා බහ වෙන්නේ. right? එතකොට උපන්දින දැන් මේක බොහොම සරලව ඔන්ලයින් යම් කිසි දෙයක් මිලදී ගන්නවා හා සමානයි. right? මම ඕඩර් කරනවා කියලා කියන්නේ මම ඒකට අදාළ එකට ගෙවන්න ඕනේ. ගෙවන්න කිව්වම මං ගාවට ඩිලිවර් කරන්න එපා. මේක මගේ අම්මා ගාවට ඩිලිවර් කරන්න කියලා තමයි මම කියන්නේ. right? එතකොට යම් සමාගමක වෙබ් පාදක අඩවියක් කියලා කියන්නේ මේක බිස්නස් එකක්. right? පුද්ගලයෙක් කියලා කියන්නේ මෙයා කන්සියුමර්. right? එතකොට මේක consumer to business. ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට ගන්න පුළුවන් ආකාරයේ සටහන් කිරීමක්. right? එතකොට සර්විස් එක ලබා දෙන්නේ ව්‍යාපාර වෙබ් අඩවිය. සර්විස් එක ලබා ගන්නා පුද්ගලයා වෙන්නේ කන්සියුමර්ගේ පැත්ත. right? 30ට උත්තරේ තුන විදිහට තියෙන්නේ මට නිකන් මතකයක් තිබුණ සමහර ලාට ඒක වෙනස් වෙනවා කියලා. ඔව් 32 කියලා ඒගොල්ලෝ අරගෙන තියෙන කොහොමද? ඇනවුම් කිරීම කියන සම්බන්ධයෙන් උපන්දින ත්‍යාගය ඇනවුම් කිරීමේ මෙම ගනුදෙනුව. නෑ ඒක තමයි පාරිභෝගිකයන් ව්‍යාපාරයට වෙන්න බෑ ළමයි. ව්‍යාපාරයෙන් පාරිභෝගිකයට විය යුතුයි. right? මොකද එතනදී සර්විස් එක දෙන ආයතනය වෙන්නේ දෙන කෙනා තමයි බිස්නස් එක කරන්නේ. right? ඒතර මම යම් කිසි දෙයක් ඕඩර් කරනවා කියලා කියන්නේ කන්සියුම් මම භාවිතා කිරීම සඳහා ඇනවුම් කරනවා. right? එතකොට මුදල් ගෙවන්නේ මට භාණ්ඩය හෝ සේවාව ලබා දෙන්නේ අදාළ ආයතනය. ඒතර ගනුදෙනු සිද්ධ වෙන්නේ විකුණන කෙනා බිස්නස් එක ලබා ගන්නා කෙනා පාරිභෝගිකයා. right? ඒක නිසා අනිවාර්යෙන් ඒක business to consumer. right? ඒකට උත්තරේ ළමයි 3 කියලා අරගෙන 2 වෙන්න බෑ ඒකේ. ඒක මොකක් හෝ printing mistake එකේ ගැටලුවක් තියෙනවා. නිවැරදි උත්තරේ වෙන්න ඕනේ ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට. right? හරි ඊළඟට 34 වෙනි ප්‍රශ්නේ කතා කරන්න කියලා තියෙනවා. පහත් දැක්වෙන පද සලකා බලන්න. ආදානීය ප්‍රතිදානීය ක්‍රියාවලිය ආචරණය. ඉහත ඒවා අතුරින් පද්ධතියක් සඳහා අත්‍යවශ්‍ය. පද්ධතියක් සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ මොනවාද? ආදානීය ක්‍රියාවලිය සහ ප්‍රතිදානීය කියන තුන් දෙනා. අපේ නෝට් එකේ මුල්ම පිටුවේ තියෙනවා කම්පොනන්ට්ස් තුන. ආදානීය ක්‍රියාවලිය ප්‍රතිදානීය. right? ඒ කියන්නේ input process output A B C කියන තුන් දෙනා තමයි උමනා වෙන්නේ. right? පද්ධතියකට අදාළව අපි ආචරණය කියන concept එක ගැන කතා බහ කරන්නේ නැහැ. system එකක් කියලා කියන්නේ input එකක් ගන්නවා process කිරීමක් කරනවා output එකකට යනවා කියන තැන. හරි. ඊළඟට 37 වෙනි ප්‍රශ්නේ කතා කරන්න කියලා තියෙනවා. ළමයි මේ අතරතුරේ ඔයගලන්ට කතා කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියන්න. 37 අහලා තියෙන පහක් දැක්වෙන වගුව ගොඩනගනු ලබන්නේ කවර HTML කේතය මගින්ද? ඒතර මේ ටේබල් එකේ බෝඩර් එක පේන්න තියෙනවා. ටයිම් ටේබල් කියන එක තියෙනවා. ඒක කැප්ෂන් එකක් විය හැකි. ඊළඟට ටයිම් මන්ඩේ ටියුස්ඩේ කියන තුන් දෙනා බෝල්ඩ් වෙලා තියෙනවා. සෙන්ටර් ලයින් වෙලා තියෙනවා. එහෙනම් පැහැදිලිව මේක TH එකක්. right? ඒතර මේක කැප්ෂන් එකක්. මේ කියන දත්ත
th table header වලට අයිති මේ කියන පේලිය table data වලට අයිති. right ඒ වගේම border එක එකට සමාන වෙලා තියෙනවා. මොකද border එක එකට සමාන නොකරොත් by default table එකේ ඉන්නේ border එකක් නැතුව. එතකොට පළවෙනි උත්තරේ caption එක පාවිච්චි කරලා තියෙනවා table එකට කලින් caption එක පාවිච්චි වෙන්න බෑ. caption කියන එක පාවිච්චි වෙන්න ඕනේ table tags දෙක අතරමැද්දේ. right ඒක නිසා පළවෙනි එක වර්ධිනවා caption එක කලින් තියෙන නිසා. දෙවෙනි එකේ table border equal 1 කියන එක හරි caption එකත් හරි විදිහට පාවිච්චි කරලා තියෙනවා. මෙතන පාවිච්චි වෙලා තියෙන්නේ td ඒක වැරදි. මෙතනට එන්න ඕනේ th. right ඒක නිසා දෙවෙනි උත්තරේ වර්ධිනවා. තුන්වෙනි එකේ table border 1 කියන එක හරි time table නිකන් ලියලා තියෙන්නේ. time table එක නිකන් ලියලා තිබ්බම caption එකක් විදිහට වැඩ කරන්නේ නැහැ. ඒක නිසා 3 කියන උත්තරේ වැරදි කියලා ගන්න පුළුවන්. හතරවෙනි එකේ table border equal 1 කියන එක හරි caption එක හරි මේ ටික th දාලා තියෙනවා ඒකත් හරි. ඉතිරි ටික td කියලා දාලා තියෙනවා ඒකත් හරි. table එක මෙතනින් close කරලා තියෙනවා. ඒක නිසා 4 තමයි නිවැරදි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. පස්වෙනි එකේ වැරද්ද වෙන්නේ caption එක table එකට කලින් define කරලා තියෙන නිසා. right ඒ නිසා 4 තමයි නිවැරදි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි 37ට 4 එතකොට 38 ළමයි out of syllabus ලකුණු අරගන්න. XML කියන්නේ දැන් අපි ඉගෙන ගන්න තියෙන language එකක් නෙවෙයි අපි syllabus එකේ. 39 href සමානයි srilanka.html target equal underscore blank. ශ්‍රී ලංකා කියන HTML උසලනය ශ්‍රී ලංකා.html නැමැති ලේඛනය අතිරික්සුවක් මගින් සංදර්ශනය කරනු ලබන්නේ. ශ්‍රී ලංකා.html කියලා කියන්නේ href එකට අයිතිව තියෙන link එක. නැත්නම් වෙන විදිහකින් කියනවා නම් මේ කෝඩ් එක වෙබ් පේජ් එකේ පෙන්වන්නේ ශ්‍රී ලංකා කියලා වචනයක්. right ඒක link එකක් විදිහට තියෙනවා. මෙයා ක්ලික් කරාම ශ්‍රී ලංකා.html කියන වෙබ් පේජ් එක ඕපන් වෙනවා. ඕපන් වෙන්නේ අලුත් වින්ඩෝ එකක. එහෙම නැත්නම් අලුත් ටැබ් එකක. ඒක හඳුන්වලා දෙන්න තමයි ඔය underscore blank කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. underscore blank කියලා කියන්නේ අලුත් වින්ඩෝ එකක්. underscore self කියලා කියනවා same window එකම window එක. right so by default තියෙන්නේ underscore self වලින්. අපි සාමාන්‍ය link එක ක්ලික් කරාම එයා ඕපන් වෙන්නේ ඒ තියෙන browser එක තියෙන window එකේම. අලුත් tab එකකට යන්නේ. right එතකොට මෙතන අහනවා browser මගින් අතිරික්සුව මගින් සංදර්ශනය කරනු ලබන්නේ එම රාමුවෙහිමය රාමු frame කියන එක මේකට දාලා වෙන්නේ නැහැ. නව කවුලුවක කියන එක තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. එම කවුලුවේම නෙවෙයි අලුත් කවුලුවක අලුත් window එකක. underscore blank නැමැති රාමුවක වැරදි. underscore blank indicate කරන්නේ අලුත් කවුලුවක open කරන්න කියලා. underscore blank නැමැති කවුලුවක ආයි වැරදි. open කරන්න කියන්නේ අලුත් කවුලුවක. right ඒක නිසා උත්තරේ 2. right ඊළඟට කතා කරන්න කියලා තියෙනවා 40 වෙනි ප්‍රශ්නේ. HTML පිළිබඳව පහක් දක්වන ප්‍රකාශ සලකන්න. හොඳින් සැකසුණු HTML ලේඛනයක් ශීර්ෂයකින් හා කඳ කොටසකින් සමන් වී යුතුයමය. ඔව් හොඳින් සැකසුණු කියලා කියන්නේ head එකයි body එකයි තියෙන්න ඕනේ. right ඒක නිසා අපිට මේක නිවැරදි කියලා අරගන්න පුළුවන්. සත්‍ය ඒව තමයි ඒගොල්ලෝ අහන්නේ. HTML ලේඛනයක් කියන්නේ පරිගණක ක්‍රම ලේඛකයකි. පරිගණක ක්‍රම ලේඛයක් නෙවෙයි. ක්‍රම ලේඛයක් කියලා කියන්නේ program එකකට. මේක program එකක් නෙවෙයි. මේක ඇවිල්ලා markup language එකක්. programming language එකක් නෙවෙයි. HTML ලේඛනයක් කියන්නේ පරිගණක ක්‍රම ලේඛයක් නෙවෙයි. ඒක script එකක්. right ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේක පෙන්වන්න කියන script එකක් තියෙන්නේ. ඒකට ඒක computer program කියන වචනෙන් refer කරන්න බෑ. right ඒක script program එකක් කියලා කතා කරන්න වෙන්නේ. ලේඛනයක පෙනුම හැඩසව් කිරීම සඳහා සුදු අවකාශය
ටැබ් සහ හිස් පේලි සෑම විටම යොදාගත හැකිය. ලේඛනයක පෙනුම හැඩ ගැන්වීම සඳහා සුදු අවකාශ ටැබ්ස් සහ හිස් පේලි සෑම විටම යොදාගත හැකි කියන එක තමයි ගැටලුව. මොකද අපිට අවශ්‍ය නම් අපිට සුදු අවකාශයක් නැත්නම් ස්පේස් එකක් HTML කෝඩ් එක අරගන්න පුළුවන් %NBSP කියන කෝඩ් එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් නිකන් ස්පේස් එක වැඩ කරන්නේ නැහැ වෙබ් බ්‍රවුසර් වල. ඒ කියනවා ස්පේස් එකකින් ගොඩාක් ඉඳ තිබ්බට වෙබ් බ්‍රවුසර් එකට එනකොට ඒ ස්පේස් එක එක ස්පේස් එකකට අඩු කරලා කැප්චර් වෙනවා. right ඒතර %NBSP කියන එක පාවිච්චි කරාම එයා හිස්තැනක් ඔටෝමැටිකලි දාලා දෙනවා. එතකොට ඕක අපිට හැම වෙලාවෙම පාවිච්චි කරන්න බෑ. හැම කෙනෙක් NBSP කියන කොන තැනක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ හැඩසව් කිරීම සඳහා මේ white spaces කියන එක අපිට keyboard character එකක් විදිහට පාවිච්චි කරන්න බෑ. tab එක කියන එක keyboard character එකක් විදිහට පාවිච්චි කරන්න බෑ. හිස්පේලි සාමාන්‍යයෙන් අපි පාවිච්චියට ගන්නේ paragraph එකයි එහෙමත් නැත්නම් header tag එකකුයි පාවිච්චි වෙනවා නම් උඩිනුයි යටිනුයි හිස්පේලි දෙකක් එයා automatically add කරලා දෙනවා. එතකොට මේක සරල සාමාන්‍යයෙන් අරගත්තොත් වැරදි ප්‍රකාශයක්. කඳ කොටසේ අන්තර්ගතය අතිරික්සු මගින් සංදර්ශනය කරේ. කඳ කොටසේ අන්තර්ගතය අතිරික්සු මගින් සංදර්ශනය කරේ. ඔව්. බොඩි එකේ ඒවා වෙබ් බ්‍රවුසර් එකකින් පෙන්වනවා. එතකොට අපිට A හා D කියලා උත්තරේ අරගන්න පුළුවන් 40ට. 40 උත්තරේ තියෙන්නේ කොහොමද? 1 කියලාද? ඔව්. හරි. ළමයි මෙතනට වෙනකන් කරපු දේවල් ටික පැහැදිලිද? ඔව් ළමයි පැහැදිලිද? right. හරි. ඊළඟට කතා කරන්න කියලා තියෙනවා 43 වෙනි ප්‍රශ්නේ. මේ අතරමැද ප්‍රශ්න කතා කරන්න අවශ්‍ය නම් කියන්න ළමයි. ගැලීම් සටහනේ කවර ගැලීම් පාලන ව්‍යුහ භාවිතා කර තිබේද? මේ ගැලීම් සටහන අරගත්තොත් මෙයාගෙන් මෙතනට යෑම අපිට සීක්වන්ස් එකක් අනුක්‍රමයක් කියලා සලකන්න පුළුවන්. මෙතන ෆ්ලෝ එක සැලකුවම ෆ්ලෝ එක තියෙන්නේ අයිටරේට් වෙන ආකාරයට. ඒක නිසා අයිටරේෂන් කියලා සලකන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා. කියන්නේ මේ සම්පූර්ණ කොටස ගත්තොත් මේක iteration. හැබැයි මෙන්න මෙයා මේ ටික අරගත්තොත් right ඔය කොටස අරගත්තොත් ඕක selection එක. මොකද මේකේ කොන්දේසියට අදාළව දෙපැත්තට වෙන් වෙලා නැවත පොදු මාර්ගයකදී හම්බ වෙනවා. right ඒ කියන්නේ මෙතන අපිට පාවිච්චි කරන්න පුළුවන් ආකාර තුනම තියෙනවා. අනුක්‍රමය තියෙනවා, තේරීම තියෙනවා, පුනර්කරණය තියෙනවා. right ඒක නිසා උත්තරේ 5 කියලා අරගන්න පුළුවන්. right ඒක නිසා 5 තමයි ඔකට හම්බ වෙන උත්තර. 43 ඔව් 5. ඊළඟට 44 පරිශීලකයා අගය 6 ආදානය කරයි නම් ගැලීම් සටහන මගින් නිරූපිත ඇල්ගොරිදමය පිළිබඳව පහත් දැක්කෙන කවර ප්‍රකාශය නිවැරදි වේද? එතකොට ඒක අපි හෑන්ඩ් ට්‍රේස් කරන්න ඕනේ. හෑන්ඩ් ට්‍රේස් කරන්න නැතුව
අපිට උත්තරයකට එන්න අමාරුයි. හරි hand tracing අපිට මේ විදිහට කරගන්න පුළුවන්. පරිශීලකයා අගය 6 ආදානය කරයි නම් ගැලීම් සටහන මගින් නිරූපිත ඇල්ගොරිදමේ පහත් දැක්වෙන කවර ප්‍රකාශය නිවැරදි වේද? එතකොට 6 තමයි ආදානය කරන්නේ. ආරම්භ වෙනවා. ඊට පස්සේ x ධන නිකලය ආදානය කරන්න කියනවා. ඒ කියන්නේ x ට අපි 6 කියන එක දෙනවා. right ඊළඟට i සමානයි 1යි කියලා ස්ටෙප් එකක් යනවා. එතකොට i වල අගය 1යි කියලා ඩිසයින් වෙනවා. ඊළඟට කන්ඩිෂන් එක චෙක් වෙනවා. i කියන කෙනා x ට වඩා අඩු හෝ සමානද? i කියන කෙනා අඩුයි, සමාන නැහැ, අඩුයි. එතකොට මේකේ ඔව් කියන පාර යන්නේ x බෙදීම i හි ශේෂය බිඳුවද? x කියන කෙනා 6 කියන කෙනා i කෙන් බෙදුවම 1 කෙන් බෙදුවම ශේෂය බිඳුවද? ඔව්. ඒකත් ඔව්. i මුද්‍රණය කරන්න කියලා වැටෙනවා. ඒක කියන්නේ ඩිස්ප්ලේ එකක් යනවා. right එතකොට මෙතනට එන්න ඕනේ 1 කියන කෙනා. right ඊළඟට i වලගේ එකකින් වැඩි වෙනවා. i 2යි. i check කරනවා මේ condition එක. i කියන කෙනා කුඩාද x ට වඩා? කුඩායි. එතකොට x බෙදීම i කියන එක නැවත බලනවා. 6 බෙදීම 2 උත්තරේ 3යි, ඉතිරි නැහැ. ඒ කියන්නේ නැවත මේ ඔව් කියන පැත්තට එනවා. i ව මුද්‍රණය වෙනවා. 2 මුද්‍රණය වෙනවා. ඊට පස්සේ i එකකින් වැඩි වෙනවා 3යි. නැවත condition එක check කරනවා. එයා අඩුවෙන් ඉන්නේ. ඊට පස්සේ x බෙදීම i කි ශේෂය බිඳුවද? ඒ කියන්නේ 6 බෙදීම 3 ශේෂය බිඳුවද? ඔව්. ඊළඟට i මුද්‍රණය වෙනවා. ඒ කියන්නේ 3 මුද්‍රණය වෙනවා. i එකකින් වැඩි වෙනවා 4 වෙනවා. නැවත වතාවක් condition එක check කරනවා. i කියන කෙනා x ට වඩා අඩුයි. ඊළඟට x බෙදීම i හි ශේෂය බිඳුවද? 6 බෙදීම 4 ශේෂය බිඳුවද කියලා බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න පළවෙනි වතාවට නැත කියන පාරේ යනවා. i වලගේ එකකින් වැඩි කරනවා. ඒ කියන්නේ 4 5 වෙනවා. ඊළඟට නැවත check කරනවා condition එක. i කියන කෙනා x ට වඩා අඩුද? x කියන්නේ 6යි තාම. 5 කියන කෙනා x ට අඩුයි. පල්ලෙහාට යනවා. i check කරන x බෙදීම i හි යගේ ශේෂය බිඳුවද? 6 බෙදීම 5 ශේෂය බිඳුව නෙවෙයි. ආයෙත් නැත කියන පැත්තේ 5 6 බවට පත් වෙනවා. ඊට පස්සේ condition එක check කරනවා. එතන check කරනවා i කියන කෙනා කුඩා හෝ සමානයි x ද? කුඩා නැහැ, දැන් සමානයි. නැවත වතාවක් අර කීප දේ සිද්ධ වෙනවා. x ගේ අගය i ගෙන් බෙදලා ශේෂය බිඳුවද කියලා බලනවා. එතකොට කියන්නේ 6 6ෙන් බෙදුවම ශේෂය බිඳුවයි. උත්තරේ 1යි, ශේෂය බිඳුවයි. i ගේ අගය එකකින් වැඩි කරනවා. right okay එන්න කලින් 6 මුද්‍රණය වෙන්න ඕනේ නේද? ශේෂය බිඳුවයිනේ. සහ 6 මුද්‍රණය වෙනවා. ඊට පස්සේ i ගේ අගය එකකින් වැඩි කරනවා. දැන් ගිහලා check කරලා බලනවා condition එක. condition එක සමාන නැහැ. ඒක නිසා program එක නතර වෙනවා. ඒතර මේ වෙනකොට output එක විදිහට පේන්න තියෙන user මෙන්න මේ ටික විතරයි. right ඒක නිසා මේකේ පළවෙනි එක තියෙනවා i හි අගය 6ට සමාන වෙන විට ඒ නතර වෙයි. i හි අගය 6ට සමාන වෙනකොට නෙවෙයි නතර වෙන්නේ. i හි අගය 6ට වඩා වැඩි වුණාම. මේ 7 වුණාම තමයි ඒක නතර වෙන්නේ. ඒකට පළවෙනි එක කෙනා වැරදි. එහි ප්‍රතිදාන ලෙස අගය 4ක් මුද්‍රණය කරයි. අගය 4ද අගය 4ක්ද? තපරකින් ළමයි ඉංග්‍රීසි පේපර් එක පොඩ්ඩක් රිෆර් කරන්න කොහොමද ඒක තිබ්බේ කියලා බලන්න. අපි කතා කරේ 43 නේද?
අවුට්පුට් එකක් විදිහට ඒගොල්ලෝ අහන්නේ. කියන්නේ 4 එහි ප්‍රතිදානයක් ලෙස අගය 4 මුද්‍රණය කරන්නේ. 4 කියන එක නා print වෙනවා කියන එක. ඒතර 4 මුද්‍රණය වෙන්නේ නැහැ. මොකද ප්‍රතිදානයේ තියෙන 1 2 3 6. එහි ප්‍රතිදානයක් ලෙස අගය 2 මුද්‍රණය කරන්නේ. මේක හරි. මේක හරි. 1 සිට 6 දක්වා සියලු දන් ලිඛිත මුද්‍රණය කරන්නේ නැහැ. 1 සිට 5 තෙක් සියලු නිකිල මුද්‍රණය කරන්නේ නැහැ. රයිට්. ඒක නිසා තුන්වෙනි එක නා තමයි නිවැරදි උත්තරය කියලා අපිට අරගන්න තියෙන්නේ. 45 අධ්‍යක්ෂක පැවරුම් ප්‍රකාශ සලකා බලන්න වාක්‍රීති වලට අනුකූලව නිවැරදි වන්නේ හේතු එක්වන කවර පයිතන් ප්‍රකාශයද? පළවෙනි එක නා a, b නිමල්, 30. එතකොට a අර ගන්නවා නිමල්ව, b අර ගන්නවා 30. කිසිම ගැටලුවක් නැහැ. දෙවෙනි එකේ තියෙනවා a, b සමානයි 1යි. මේක වැරදි. aට විතරයි අගයක් තියෙන්නේ, bට අගයක් නැහැ. ඒක නිසා මේක වැරදි. right. ඊළඟට c වල කියලා තියෙනවා a සමානයි b සමානයි 1යි. ඒතර මෙතෙන්දී වෙන්නේ 1 bට assign වෙනවා, b aට assign වෙන එක. right. එතකොට මේ කියන ප්‍රකාශය අපිට නිවැරදි ප්‍රකාශයක් කියලා අරගන්න පුළුවන්. ඒතර මෙයා හරි, b වැරදි, c හරි. d වල a සමානයි true, t capital true කියන්නේ boolean variable එකක්. ඒ කියන්නේ d කියන එක නා හරි. e කියන කෙනාට a equal true කියන එක දෙන්න බෑ. මොකද simple t එකෙන් පටන් ගන්නෙ. ඒ අදාළ keyword එක නෙවෙයි. සාමාන්‍ය string එකක් කියලා ඒගොල්ලෝ සලකන්නේ. string එකක් කියලා සලකන්නේ නැහැ මේක double quotes නැති නිසා. කොහොම හරි e කියන කෙනා syntactically incorrect. මේ t එක capital විය යුතුයි. කොහොම ලියන්න නම්. right. එතකොට නිවැරදි ඒව වෙනවා a, c හා d. උත්තරේ 3. හරි. ඊළඟට 47. ඔව්. ඒකෙත් අහලා තියෙන්නේ syntax errors නැති එක්කෙනාව හොයන්න කියලා. ඕකේ පළවෙනි එකේ කියලා තියෙනවා for j in කියලා for loop එකක් දීලා තියෙනවා. ඒක colon එකෙන් ඉවර කරලා තියෙනවා. මේ පේලිය හරි. right. මේ පේලිය කමෙන්ට් එකක් නිසා ඒක ඉන්ඩෙන්ට් උනත් එකයි නැතත් එකයි. මොකද ප්‍රෝග්‍රෑම් එකට බලපෑමක් නැහැ. හැබැයි ඊළඟ එකේදී ඊළඟ ලයින් එකේ සිට අනිවාර්යෙන් ඉන්ඩෙන්ට් විය යුතුයි. at least ඒ ආවත් ඉන්ඩෙන්ට් විය යුතුයි. right. ඒ කියන්නේ මෙන්න මෙතන ඉන්ඩෙන්ටේෂන් නැති නිසා. කියන්නේ print statement එක ගන්න. right. මෙන්න මේ print statement එක ගාව ඉන්ඩෙන්ට් වෙලා නැති නිසා මෙයා වැරදි. right. අනිත් හැම උත්තරයකම ඉන්ඩෙන්ටේෂන් ගෙනහිලා තියෙනවා. ඒක නිසා ඒ පාර්ට් එක හරි කියලා අපිට ගන්න පුළුවන් හැම උත්තරයකම. right. ඊළඟට තුන්වෙනි එක print එක දීලා තියෙනවා multiplication of table I. ඒක හරි. මෙන්න මෙතන ඉන්ඩෙන්ට් වෙලා තියෙනවා නේද? එකක් හරි. මෙතනත් හරි. right. මෙතනත් ගිහිලා තියෙන ක්‍රමය හරි. right. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි for loop එක ගාව for j in range 112 කියන එක නා ගාව මෙන්න මෙතන colon එක නැහැ. ඒක නිසා මේක වැරදි. right. ඊළඟට දෙවෙනි එක ඒ විදිහට අස් වෙනවා. ඒතකොට පළවෙනි එක out, දෙවෙනි එක out. තුන්වෙනි එකේ for I in range එකක් පාවිච්චි කරලා තියෙන්නේ. මේ ටික සෙටල් කරලා තියෙනවා. print කියන එක වෙනමම පාවිච්චි කරලා තියෙනවා. තුන්වෙනි එක බැලුමට okay. හතරවෙනි එකේ මොකද තියෙන ගැටලුව බලන්න. පස්වෙනි එක පැහැදිලිවම වැරදි. මෙන්න මේතන නිසා
කෝලන් තියෙන නිසා so 3 සහ 4 කියන දෙන්නගේ එකක් අපිට උත්තරේ විදිහට තෝරගන්න තියෙන්නේ කොතනද වැරද්ද තියෙන්නේ කොහොමද මේ මෙතන වැරද්ද තියෙන්නේ මෙතනට කෝලන් එකක් එන්න බෑ right ඒ කෝලන් එක දාලා තියෙන නිසා හතරවෙනි එක නෑ වැරදි නිවැරදි උත්තරේ වෙන්න ඕනේ 3 හරි ළමයි මෙතනට වෙනකන් දේවල් ටික පැහැදිලිද right හරි 48 වෙනි ප්‍රශ්නේ ළමයි නොකරට ගැටලුවක් නෑ මොකද මම ඔයගලන්ට මේ Python කරනකොට මේ ගැන කතා වෙන්නේ නැති මේ 11 12 papers දෙකේ 2011 12 papers වල මේ 48 වෙනි ප්‍රශ්නේ දාලා තියෙන්නේ sorting techniques පාවිච්චි කරලා ඒක hand trace කර කර බලන්න යන එක ගොඩාක් ලොකු වෙලාවක් යන දෙයක් ඒක නිසා කෝඩ් එක ඔයගලන්ට මතක තියෙන්න ඕනේ උත්තරයට එන්නේ right 48 මේක අරගෙන තියෙන උත්තරේ 1 right sorting method එක go through කරලා බලන්න කොහොමද කියන එක right ඒ නිසා 48 ගැන වද නොවුනත් ගැටලුවක් නැහැ මොකද ඒ වගේ ඒවා නැවත හැසීමක් වෙලා නැහැ ඒක කම්ප්ලෙක්ස් නිසා ඒ දේවල් නැවත හැසීමක් සිද්ධ වෙන්නේ නැහැ 49 මේක හොඳට තේරුම් ගන්න ඕන දෙයක් මෙතන කතා කරලා තියෙනවා පහක් දක්වන Python ක්‍රමලේඛය සලකන්න def fun a definition එකක් function definition එකක් තියෙන්නේ ඊළඟට function එකට අදාළව තියෙන කොටස තමයි ඔයගලන්ට මේ දකින්න තියෙන්නේ මේ තියෙන function එකට අදාළව තියෙන කොටස right එතකොට a ටික ක්‍රියාත්මක වෙන්නේ function එකට call කරන්න function එකට call කරන්නේ මෙන්න මෙතන print statement එක ඇතුලේ මෙන්න මෙතනින් call කරනකොට මේ කොටු වරහන් ඇතුලේ ඉලක්කම් ටිකක් දක්වලා තියෙනවා ඒ කියන්නේ list එකක් මෙතන තියෙන කොටු වරහන් වලින් අපි ලිමිට් කරන list එක. එතකොට මේ list එක තමයි ගිහිල්ලා මෙන්න මෙයාට assign වෙන්නේ. A කියන කෙනාට assign වෙන්නේ. right එතකොට A කියන කෙනා list එකක් එනවා 5 2 23 10 3 right එතකොට list එකක් ආවම සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් වෙන්න ඕනේ indexes ටික ලියා ගන්න right ඔන්න indexes ටික ලියුණා right දැන් A කියන කෙනාට මේ list එක assign වුණා දැන් එතන ඉඳලා තමයි ඉතිරි ටික කරගෙන යන්නේ මේ page hand trace table එකේ තුන් දෙනෙක් එනවා I C සහ J right I ට අගය 1යි කියලා දෙනවා C ට අගය A0 කියලා දෙනවා A0 කියලා කියන්නේ 5 J ට අගය බිංදුව කියලා දෙනවා right එහෙනම් තමයි පටන් ගන්නෙ ඊළඟට කියලා තියෙනවා while I len A len A කියලා කියන්නේ මොකද්ද ළමයි len A කියලා කියන්නේ මේ A කියන device එකේ sorry A කියන code segment එකේ list එකේ එයාගේ දිග බලන right item 5ක් නම් තියෙන්නේ len A කියලා කියන්නේ 5යි right len right ඒ කියන්නේ 5යි උතනද එතකොට මෙතන චෙක් කරන්නේ I කියන කෙනා len A ට වඩා කුඩාද I කියන්නේ 1 len A කියන්නේ 5 right එතකොට ඔතනින් ඊට පස්සේ බලනවා ඒක සත්‍ය නම් මේක සත්‍යයි ඊට පස්සේ බලනවා if AI larger than C ඒ වල I කියලා කියන්නේ
I වලට තියෙන අගේ 1 A වල 1 බලන්න A වල 1 කියන්නේ මෙයා right එතකොට A වල 1 විශාලද C ට වඩා කියලා බලන්න. එතකොට A වල 1 කියලා කියන්නේ 2යි 2 විශාල නෑ 5ට වඩා right ඒ කියන්නේ මේ condition එක false වෙනවා. ඒ කියන්නේ මේ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ කියන එක. I ගියගේ එකකින් වැඩි වෙනවා. I දෙකක් වෙනවා. right ඊළඟට නැවත මේ return එකට යන්නේ නැහැ. මෙතනට ආම නැවත sorry while එක ගාවට ගිහිලා බලනවා. right මෙතනින් while එක ගාවට ගිහිලා condition එක check කරනවා. I කියන කෙනා len ට වඩා කුඩාද? len A කියන්නේ 5යි I කියන්නේ 2යි තාම කුඩායි. එහෙනම් if AI larger than C දැන් AI කියන්නේ A වල 2 ඒ කියන්නේ 23. මෙතන අහන්නේ 23 කියන කෙනා විශාලද 5ට වඩා කියලා. මොකද len එක වෙන්නේ 5යි. right එතකොට මේ කියන condition එක true වෙනවා මෙතනදී නේද? මොකද AI කියන කෙනා A2 කියන කෙනා විශාලයි C ට වඩා. එහෙනම් මෙන්න මේ දෙන්නව සිද්ධ වෙනවා දැන්. මොනවද මේ දෙන්න සිද්ධ වෙන්නේ? AI ව assign වෙනවා C ට. right එතකොට AI කියලා කියන්නේ A වල 2 assign වෙනවා C ට. ඒ කියන්නේ 5 වෙනුවට 23 හම්බ වෙනවා. right ඊළඟට I ව assign කරනවා J ට. I වලගේ මේ වෙනකොට 2යි 2 assign කරනවා J ට. මෙයා මේ විදිහට. ඊට පස්සේ I වලගේ එකකින් වැඩි කරනවා 3යි. නැවත check කරනවා condition එක. I කියන කෙනා වලට වඩා අඩුද? ඔව් අඩුයි. 3 කියන කෙනා 5ට වඩා අඩුයි. ආයෙත් සැරයක් ආයෙ බලනවා AI කියන කෙනා C වලට වඩා වැඩිද? AI කියලා කියන්නේ A වල 3. A වල 3 කියලා කියන්නේ 10. right එතකොට 10 විශාලද කියලා බලනවා C ට වඩා. C ගියගේ 23යි. right එතකොට 10 විශාල නැහැ 23ට වඩා. ඒක නිසා මේ condition එක false වෙනවා. ඉතිරි ටික if එක යටතේ තියෙන ඉතිරි ටික සිද්ධ වෙන්නේ නැහැ. කෙලින්ම මෙහා ගාවට එනවා. I = I + 1. එතකොට මෙතන 3 4 බවට පත් වෙනවා. නැවත උඩට ගිහලා check කරලා බලනවා len A කියන කෙනා I කියන කෙනා len ට වඩා කුඩාද කියලා. ඔව් කුඩායි. ඒ කියන්නේ ඒක හරි. ඊට පස්සේ AI කියන්නේ A වල 4. A වල 4 කියලා කියන්නේ ඍණ 3. right එතකොට ඍණ 3 කියන කෙනා විශාලද කියලා බලනවා C ට වඩා. C වලගේ 23යි. එතකොට 23 විශාල නැහැ. sorry ඍණ 3 විශාල නැහැ 23ට වඩා. right ඒ අනුව මේ කතාව සිද්ධ වෙන්නේ නැහැ. මේක සිද්ධ වෙන්නේ නැහැ. right I වලගේ 4 කෙනා 5 බවට පත් වෙනවා. ඊට බලනවා I කියන කෙනා කුඩාද len A වලට වඩා. දැන් මෙතන තියෙන 5 කියන කෙනා 5ට වඩා කුඩා නැහැ. right ඒ දෙන සමානයි. ඒ කියන්නේ while එකෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා J ව return කරනවා. J කියන්නේ කවුද? 2. right ඒ නිසා උත්තරේ 4 විදිහට ඕලන්ට අරගන්න පුළුවන්. 49 ඔව් උත්තරේ 4. පැහැදිලිද ළමයි? ඔය වගේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. හොඳට මතක තියාගන්න hand raise කරන්නේ කොහොමද කියන්නේ. හරි 50 වෙනි ප්‍රශ්නේ අපි කලින් වතාවකත් මේ ගැන කතා බහ කරා. Python ප්‍රශ්න ටික කරලා යනකොට මට කලෙක නිසා මතක් කරගෙන යන්නම්. F1 කියලා ෆයිල් ඔබ්ජෙක්ට් එකක් හැදෙනවා. right yeah open කරනවා input.txt කියන කෙනා. right F1 කියන ෆයිල් ඔබ්ජෙක්ට් එක හැදෙනවා. එයා input.txt කියන කෙනාව open කරනවා read mode එකෙන් කියවන්න.
එතකොට දැන් input.txt තමයි මෙතන ඔයගලන්ට දකින්න හම්බෙන්නේ. ඊළඟට f2 කියලා ඔබ්ජෙක්ට් එකක් හැදෙනවා. නැත්නම් ෆයිල් වේරියබල් එකක් හැදෙනවා. output.txt right එයාව ඕපන් වෙන්නේ write කරන්න. ලියන්න බලාගෙන. ඊළඟට මේකට අරන් තියෙනවා for line f1. f1 කියලා කියන්නේ මෙයාට. right ඒ කියන්නේ f1 ගාව තමයි දැන් මේ ෆයිල් එකේ තියෙන content එක තියෙන්නේ. right එතකොට මේ content එකේ තියෙන පළවෙනි line එක ඔය for line in f1 කියන කෙනාට නියම වෙනවා. right නැත්නම් assign වෙනවා. එතකොට මෙයා තමයි දැන් මේ මොහොතට අදාළව line කියන line එක විදිහට මේ වෙලාවේ මෙන්න මේ line කියන variable එකට මේ වෙලාවේ assign කරගෙන ඉන්නේ. ඊට පස්සේ මෙතන කියනවා data equal line.strip.split කියලා. right line එක කියලා කියන්නේ string value එකක්. ඒක strip කරනවා කියලා කියන්නේ lead in zeros සහ tail in lead in space සහ tail in space. right ඒ කියන්නේ ඔයගලන්ගේ document එකේ ඔහොම නම් documents තියෙන්නේ. මෙන්න මේ ඉස්සරහෙම තියෙන space එකයි පිටිපස්සෙම තියෙන space එකයි අස් කරගන්න පුළුවන් strip method එකට දැම්මම string එකක්. right ඊළඟට split method එකෙන් කරන්නේ දීලා තියෙන සංකේතයකට අදාළව වෙන් කරන එක අදාළ string එක සංකේතයක් දීලා නැත්නම් by default ඒක හිස් තැනින් වෙන් කිරීම සිද්ධ කරනවා. right එතකොට මෙතන කියලා තියෙනවා පැහැදිලිවම ක්‍රමාවෙන් වෙන් කිරීම සිද්ධ කරන්න කියලා. එතකොට මේ පළවෙනි මේ data කියන එක්කෙනාට assign වෙනවා. දැන් අපිට හම්බෙන line එක වෙන්නේ නිමල් 30 60 කියන එකනේ. නිමල් 30 60 right ඔය වගේ list එකක් ඔයාලට හම්බෙන්නේ. right අන්නේ list එකෙන් මේගොල්ලෝ කියනවා total කියන කෙනාව populate කරගන්න data 1 කියන කෙනාව float එකක් කරලා data 2 කියන කෙනාව float එකක් කරලා. ඒ කියන්නේ 30 float එකක් කරනවා 30.0යි 60 float එකක් කරනවා 60.0යි. ඊළඟට මේ දෙන්නගේ එකතුව අරගන්න කියලා කියන total එක. ඒක total එක එනවා right total එක අපිට අරගන්න පුළුවන් 90.0 කියලා. right එතකොට data එකට ආවා මේ strip කරන්න ඕන output එක total එකෙන් total එක බලාගත්තා. ඊළඟට කියලා තියෙනවා f2.write මෙතන පාවිච්චි කරලා තියෙනවා percentage s7 while card එක කියලා අපි කියනවා මේවට percentage s7s percentage 7s කියන එක indicate කරන්නේ string variables නැත්නම් string values 7ක් කියන එක. right string කියන data type එකේ වචන වලට character spaces 7ක් තියාගන්න පුළුවන් කියනවා. right percentage 4dn කියලා කියන්නේ එතන හම්බෙන මොනම හෝ component එකක් ඉලක්කම් 4ක් තබා ගන්න පුළුවන් ස්පේස් එකක දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරනවා කියන එක. d එකෙන් කියන්නේ ඩෙසිමල්. දැන් ඒකට ඩර්නරි කියලා කියනවා. එහෙම කරගන්නවා කියන එක. right එතකොට f2.write එකේ ලියන්න කියලා තියෙනවා data 0 එකයි total එක. ඒතර data 0 කියලා කියන්නේ දැන් මෙයානේ data කියන්නේ. data 0 කියන්නේ නිමල්. එතකොට නිමල් කියලා ලියවෙනවා ඩෑෂ් එකක් ගහලා ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා
data 0 එකයි total එක ඇලියන්න කියලා. right ඔය විදිහට ඉතිරි පේලි දෙකත් ඔයාට එනවා සමන් dash 125.0යි උපාලි dash 180. right ඉතින් ඔන්න ඔය කියන output එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකෙන් කෝඩ් එක එක්සිකියුට් කරගත්තම හරි උත්තරේ වෙන්නේ තපරකින් තමයි. මගේ අතින් පොඩි වැරද්දක් වුණා. මෙතන 90.0 නෙවෙයිනේ 90. මොකද මෙතන කියලා තියෙනවානේ ඩෙසිමල් එකක් කරන්න කියලා. එතකොට දශම ස්ථාන ටික නැති වෙනවා. 90 125 180. ඒක හරි උත්තරේ ගත්තොත් දෙවෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. පැහැදිලිද ළමයි? right හරි. ඔතන තව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා බහ කරන්න දැන් කියන්න. නැත්නම් අපි ස්ට්‍රක්චර්ඩ් එක පැත්තට යමු. ස්ට්‍රක්චර්ඩ් එක හැමෝම කරලාද තියෙන්නේ? ඔව් මට එක එක්කෙනාටක් ගාලා ෆීඩ්බැක් එක ගෙවන්න. ස්ට්‍රක්චර්ඩ් එක කරලාද නැද්ද කියලා. right එක්කෙනෙක් කරලා තියෙනවා. දෙන්නෙක් කරලා තියෙනවා. අනික් කට්ටිය ස්ට්‍රක්චර් පේපර් එක කරලාද තියෙන්නේ? කරේ නැත්නම් ළමයි කරේ නැහැ කියලා කියන්න. මොකද අපරාධේ මේ ප්‍රශ්න කියවන්නේවත් නැතුව යන එක. right හරි. ළමයි එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ ටක් ගාලා කරන්න 2012. right මම පේපර් එක ස්ක්‍රීන් එකෙත් පෙන්නන්නම්. ඉක්මනට කරන්න පළවෙනි එක. 2012 ස්ට්‍රක්චර්ඩ් කරලා ඉවර කට්ටිය එසේ එක කරලා නැත්නම් එසේ එක කරන්න පටන් ගන්න මේ කියන ටික අතරතුර. right මේ ප්‍රශ්නයට අදාළව ඕගලන්ට පස්වෙනි ගානේ පළවෙනි කොටසට උත්තර දෙන්න බෑ. හතරවෙනි කොටසට උත්තර දෙන්න බෑ. B කොටසේ 1 සහ 4 කියන කොටස් දෙකට උත්තර දෙන්න බෑ. ඉතිරි ඒවාට පුළුවන්. right try කරන්නකෝ බලන්න. right ඉක්මනට කරන්න ගන්න ළමයි ලොකු වෙලාවක් ගන්න එපා. 6:33 වෙලාව අපි 6:45 ට මේකටක් ගාලා කතා කරනවා කියලා ඔළුවේ තියාගෙන වැඩේ කරමු. right B කොටසේ 1 සහ 4 කොටස් බෑ. right B කොටසේ 1 සහ 4 කොටස්. හරි මම පේපර් එක කොහොමද තියන්නම්. මම පේපර්ස් දෙක ගෲප් එකකට දාන්න ළමයි. එක සැරේකුත් මම දැම්මා මට මතක විදිහට. ආයි දාන්නම්. right සිංහල සහ ඉංග්‍රීසි මීඩියම් දෙකෙන්ම තියෙනවා. ඩවුන් කරගන්න විනාඩි 6:45ට අපි කතා කරමු ළමයි.
ළමයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ආයිසරයක් B කොටසේ 1 සහ 4 කියන කොටස් දෙක කරන්න බෑ. ඒක අතහැරලා ඉතිරි ටික කරන්න. ඊට කලින් ඉවර වුණොත් කරපු දේවල් ටික මට එව්වත් කමක් නැහැ. කරලා තියන අය මට උත්තර ටික චුට්ටක් එවනවද? ඒතර මට ඒක go through කරන්න පුළුවන් මේ අතරතුරේ. ඔව් ෂහර පළවෙනි එකට උත්තරේ හරි. සහන් ඔව් ආකාර දෙකක් තියෙනවා. අයවල තියෙන උත්තරේ හරි, තව ආකාරයක් තියෙනවා. ෂහාරා ඔව් දෙවෙනි එකට උත්තරේ හරි. සහන් B කොටසේ පළවෙනි එකට right B කොටසේ පළවෙනි එකට response time කියලා නෙවෙයි සහන් අපි කියන්නේ round trip time කියලා. ඒක ගැටලුවක් නෑ, අපි ඒක ඉගෙන ගන්න නැහැ මේ අපේ සිලබස් එක ඇතුලේ. ඒක නිසා ඒක එහෙම වුණා කියලා ගැටලුවක් නැහැ. right ඔව් දෙකට උත්තරේ හරි. ඔව් තුනට උත්තරේ හරි. මොකද මේකේ අපි හරියටම ක්ලාස් B ද කියලා දැනගන්න නම් ඕකේ තියෙන්න ඕනේ කොච්චර බිට්ස් ප්‍රමාණයක් net ID එකේ තියෙනවද කියලා. නමුත් මේක එහෙම දීලා නැහැ. කෙලින්ම ක්ලාස් එකනේ අහලා තියෙන්නේ. ඒ නිසා ක්ලාස් එක ගැන කියන්න පුළුවන්. හතරට උත්තරේ ඔව් 0% එක කැල්කියුලේට් නොකරලා ගැටලුවක් නැහැ.
තුන්වෙනි එකට ඔව් ශහරයේ උත්තරේ හරි. C පාර්ට් එකට සහන් C පාර්ට් එකේ අහනවා ඔව් ඔව් බ්ලොක් එකට එන්න පුළුවන් තැන සහන් රනින් විතරක් නෙවෙයි ශහාරා ඔව් ඔව් ශහරගේ උත්තරේ හරි. ඒ අවස්ථා දෙකම පුළුවන්. සහන් ඒ කොටසට හරි. හරි අපි සාකච්ඡා කරමුද? දැන් ගොඩක් කට්ටිය උත්තර මට එව්වා. තාම කරන කෙනෙක් ඉන්නවද? right හරි ඉඳුවරි මම කියන්නම් ඉන්න. හරි අපි කතා කරන් යන්නටක් ගාලා පාලනකයා අහනවා සකසනයේ උපයෝගී කරණය ප්‍රශස්ත කිරීම සඳහා මෙහෙයුම් පද්ධති වල භාවිතා කරන ශිල්පීය ක්‍රම දෙකක්. ඔතනට බොහොම පැහැදිලි උත්තරයක් තියෙන්නේ මල්ටි ප්‍රෝග්‍රෑමින් time sharing right එතකොට සිංහලෙන් කියනවා නම් මල්ටි ප්‍රෝග්‍රෑමින් බහු ක්‍රියායන කරණය නැත්නම් බහු වැඩසටහන් කරණය ඊළඟ time sharing කාල විභජනය right ඔය දෙන්න තමයි පාවිච්චි කරන්නේ එක්කෝ programs ගොඩක් තියාගෙන ටක් ගාලා සෙට් කරලා ඒක ඉක්මනට run වෙන්න දෙනවා නැත්නම් යම්කිසි කාලයක් run වෙන්න දෙනවා CPU එක ඇතුලේ. ඒක තමයි time sharing එක ගැන කතා කරන්නේ. B එකේ ping command එක ගැන අපි කතා කරන්නේ නැති නිසා මේ පළවෙනි කීහෙද ප්‍රතිඵලයේ time මගින් අදහස් කරන්නේ කුමක්ද? time කියලා කියන්නේ round trip time. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ping command එක පාවිච්චි කරන්නේ computers දෙකක් අතර connectivity හරියට තියෙනවද කියලා බලන්න. ඒතර ping command එකෙන් අදාළ IP address එක දුන්නම වෙන device එකක අපේ device එකේ ඉඳලා ඒ device එකට චූටි data packet එකක් යවලා නැවත ගෙන්න ගන්නවා. ගෙන්නගෙන බලනවා සංවේදනය ඕකේද යන පාර ඕකේද එන පාර ඕකේද කියලා. right එතකොට time වගේන් අපි අදහස් කරන්නේ round trip time කියන එක ඒක ඔබ උත්තර සපයන්න ඕනේ නැහැ. cam.ac.uk කියන වෙබ්සයිට් එකේ IP address එක මෙතන වරහන් ඇතුලේ තියෙනවා 131.111.8.46 right IP ලිපිනේ පන්තිය හඳුනා ගන්න අපිට හරි විදිහට ගත්තොත් සාධක දෙකක් ඕන එකක් තමයි පළවෙනි ඔක්ටෙට් එකේ අගය සහ දෙවෙනි එක තමයි කොච්චර net id bits ගණක් තියෙනවද කියලා. නමුත් මෙතන net id bits ගණන ගැන කියලා නැති නිසා අපිට කෙලින්ම පළවෙනි ඔක්ටෙට් එකේ අගයෙන් තමයි ක්ලාස් එකට යන්න වෙන්නේ. right ඒතර ක්ලාස් A කියන්නේ 0.127 අතර ක්ලාස් B කියලා කියන්නේ 128 191 අතර. ඒතර 131 කියන්නේ ක්ලාස් B වල පවතින ඕන IP address එකක්. packet loss එක ඔයගලන්ට calculate කරන්න බෑ. පොඩ්ඩක් හැබැයි මේ ගාන දිහා බැලුවොත් packet loss එක ගැන හිතන්න පුළුවන්. right නමුත් ඒක අපි සාමාන්‍යයෙන් ගණනය කරන්නේ මෙන්න මේ කොච්චර packets ගානක් transmit කරාද කොච්චර packet ගානක් receive වුණාද කියන එක මත. පහක් යවල පහම ආවනම් 100%යි packet loss එක 100.0යි. right ඒතර මේකේ අදාළ විදිහට එක packet එකක් loss වුණා නම් loss එක 120යි. right ඔය විදිහට ඔය තුනට උත්තර දෙන්න පුළුවන්. එතකොට marking scheme එකේ මේ විදිහට ලකුණු දීලා තියෙනවා. multi programming time sharing කියන දෙන්න තියෙනවට ලකුණු 4යි. round trip delay time, round trip time ඔය එක කියනට එක ලකුණ ඒ එක ලකුණ ගන්න. IP address එකයි class එකටයි නැවත එක ලකුණ ගානේ. percentage එක 0.0 කියන එකත් ඔයගොල්ලෝ ගන්න. right ඊළඟට C part එකෙන් කතා කරලා තියෙන්නේ C part එක කතා කරලා තියෙනවා මෙහෙයුම් පද්ධතියක ක්‍රියාවලියක්. create waiting running terminated block swept out and waiting හෝ swept out and block කියන තැන්වල ඉන්නවා. යන අවස්ථාවලින් එක් අවස්ථාවක පවතී ක්‍රියාවලියක් block අවස්ථාවෙත ඍජුවම සංක්‍රමණය විය හැකි ඉහත සඳහන් කුමන අවස්ථාවල සිටද? right ඒ කියන්නේ දැන් අපි ටක් ගාලා හිතුවොත් 7 state diagram එක ගැන
create කියලා state එකක් තියෙනවා. එයා එනවා waiting නැත්නම් ready කියන state එකට. ඊට පස්සේ මේක running කියන state එකට එනවා. ඊට පස්සේ state එක terminated කියලා එනවා. right? එතකොට ඕක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන flow එක. run වෙවි ඉන්න කෙනෙක්ව block වෙන්න පුළුවන් IO wait එකක් නිසා. right? එතකොට මෙයා block කියන state එකට එනවා. ඊට පස්සේ නැවත එයා waiting එකට ගිහිල්ලා තමයි run වෙන්නේ. ඊළඟට memory එක free කරගන්න මේ blocked කියන කෙනාව එවනවා swapped out and blocked කියන state එකකට. මේ waiting වෙලා ඉන්න කට්ටියත් memory එක free කරගන්න swap out and waiting කියන එක hard disk එකේ තියෙන state එක. ඒතකොට මේ block එකට එන්න පුළුවන් එක සැරේ කොහේ ඉඳලාද මේ swap කරපු එක්කෙනාට නැවත activate වෙලා එන්න පුළුවන්. running එක්කෙනා IO wait එකක් දුන්නම එන්න පුළුවන්. එච්චරයි. right? එතකොට එයාට එන්න පුළුවන් ස්ථාන දෙක එකක් තමයි running state එක අනිත් එක swapped out and blocked කියන state එක. running state එකේ මෙතනට එන්නේ IO block එකක් නිසා swapped out and block කියන එකෙන් blocked එකට එන්නේ activated පැහැදිලිද ළමයි? ඉඳුවරේ 100ක පැහැදිලිද? 7 state diagram එක ළමයි අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න මේ ඊතලවල තියෙන දේවලුත් එක්ක මම මෙතන කොටසයි ලියලා තියෙන්නේ. මොකද නිරන්තරයෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් තැනක්. right? හරි. හරි දෙවෙනි එක තියෙනවා try කරන්න බලන්න දෙවෙනි එකටක් දාලා හැමෝම right විනාඩි 10ක් විතර වගේ අරගෙන ලියලා ඉවර කරගමු. අපි 7ට ඩිස්කස් කරමු. මේක කතා කරලා ද සෙෂන් එක නතර කරමු ළමයි. ඔව් ෂහරා පළවෙනි එකේ උත්තරේ හරි. දෙකේ A කොටසේ උත්තරේ හරි.
ශහාරා දෙවැනි කියන්නේ B පාර්ට් එකට උත්තරේ ලියනකොට මොබයිල් ෆෝන් එකේ තියෙන මොනවාද components මොනවාද කියන එක කියවෙන්න ඕනේ. ඒවා interrelated, ඒවා interacting කියලා කියන්න ඕනේ. එයාගේ common goal එක මොකක්ද කියලා කියන්න ඕනේ. ඔව් ශහාරා common goal එක වෙන්නේ communication කියන එක. ඔව් ඒක හරි. ඒතර ඔය ටික connect කරලා ලියන්න ඕනේ. right common goal එක කියන්නේ මේවා, components කියන්නේ මේවා, එන්නේවා interacting සහ interrelated. ඔව් C පාර්ට් එකට උත්තරේ හරි ශහාරා. ළමයි ඉවර නම් කියන්න. ශහාරා D එකේ functional කියන එක හරි. It gets services from the system කියනවට වඩා it is a function that is performed by the system කියලා කිව්වා නම් හරි. නැත්නම් it is a function that is expected by the user. එහෙමත් නැත්නම් it is a function that is provided to the user. right මොකද අපි functional non functional කතා කරනකොට විතරම කියන්නේ සිස්ටම් එක කරන්නේ මොකද්ද නැත්නම් සිස්ටම් එකෙන් යූසර් බලාපොරොත්තු වෙන්නේ මොනවද? අන්න ඒක තමයි ෆන්ක්ෂනල් කියලා ගන්නෙ. non functional කියලා අපි ගන්නෙ මොන සීමාවන් යටතේද මොන limitations යටතේද මේක කරන්නේ කියන එක.
ඔව් ශහරා සෙකන්ඩ් එක non functional එතනදී කියන්න ඕනේ මේක සිස්ටම් එක පාවිච්චි කරනකොට ඒකට අදාළව තියෙන constraint එකක් නැත්නම් limitation එකක් කියලා. තමයි දෙවෙනි ගාන ඉවරද? තව වෙලාවක ඕනේද? සාකච්ඡා කරනවද? ළමයි අපි දෙවෙනි එක කතා කරමුද? තව වෙලාව ඕන අය ඉන්නවනම් කියන්න. හරි. එතකොට පද්ධතිය සඳහා සුදුසු අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරන්න කියලා කියලා තියෙනවා. දැන් මාකින් ස්කීම් එක පැත්ත බැලුවොත් මේ විදිහට තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන්නේ. A system is a group of interrelated interacting resources forming a common goal. Right? නැත්නම් a purposeful collection of interrelated components working together to achieve a common objective. Right? පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර්ක්‍රියා කරන සම්පත් සමූහයක් අපි කියනවා පද්ධතියක් කියලා. හරි. එතකොට ඔය අදහස තියෙන්න ඕනේ interrelated interacting right ඒ කියන්නේ අන්තර් සම්බන්ධතාවන් තියෙන අන්තර්ක්‍රියා කරන right සහ පොදු අරමුණක් වෙනුවෙන් තමයි මේ දේ කරන්නේ කියන එක right එතකොට පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන එකිනෙකට අන්තර්ක්‍රියාකාරී කරන එකිනෙක හා සම්බන්ධ සම්පත් සමූහයක්. ඔය අදහස තියෙන්න ඕනේ. ඒ අදහස තියෙනවා නම් ලකුණු දෙකක් ගන්න පුළුවන් නැත්නම් ලකුණු බිඳුවක්. ඊළඟට කියලා තියෙනවා මොබයිල් ෆෝන් එක සිස්ටම් එකක් කියලා සත්‍යාපනය කරන්න කියලා. ඒතර එතනදී මේ උඩ තියෙන අපි දීපු ඩෙෆිනිෂන් එකට අදාළවයි කතා කරන්න ඕනේ. රිසෝසස් මොනවද? ඒකට කියන්නේ ජංගම දුරකථනයේ සතුව තිරයක් ඊළඟට බටන්ස් ඊළඟට බැටරියක් සිම්පතක් right කවරයක් සර්කිට් එකක් යන සම්පත් සතුව තිබෙනවා. එම සම්පත් එකිනෙක හා සම්බන්ධයි එකිනෙක හා අන්තර්ක්‍රියා කරනවා. ඒ ජංගම දුරකථනයේ පොදු අරමුණ වන sannivedana කියන එක සම්පූර්ණ කර ගැනීම සඳහා.
right එතකොට පොදු අරමුණ කියන්නේ මෙන්න මේකයි කියලා සඳහන් වෙන්න ඕනේ. සම්පත් මෙන්න මේ ආකාරයෙන් තියෙනවා කියලා සඳහන් වෙන්න ඕනේ. ඒවා එකිනෙක හා සම්බන්ධයි එකිනෙක සමග අන්තර්ක්‍රියා කරනවා කියන එක කියවෙන්න ඕනේ. දැන් මෙතන මාකින් ස්කීම් එකේ දීලා තියෙන්නේ මාක් කරන ටීචර්ස්ලාට පොඩි පොයින්ට්ස් ටික දීලා තියෙනවා. ඒක නෙවෙයි උත්තරේ. right උත්තරේදී අපි බලනවා මේ ඔක්කොම දේවල් ටික සඳහන් වෙලා තියෙනවාද කියන එක. right ඒතර ඒ විදිහට ජංගම දුරකථනය මැච් කරගන්න ඕනේ. දැන් ඔය දේවල් ඔයගොල්ලෝ හිතලා ලියන්නේ නැතුව මට ඔයගලන්ට කියන්න කිව්වට වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් මේ වෙලාවේ කියන එක අහලා සමහර වෙලාවට අමතක කරනවා නම් තේරුමක් නැහැ. ඒකයි මම කියන්නේ ඔක කරන්න කියලා. right පාර්ට් C එකේ අහලා තියෙනවා විවෘත පද්ධතියක්ද සංවෘත පද්ධතියක්ද කියලා. ඒකවල මේක විවෘත පද්ධතියක්. හේතුව තමයි ජංගම දුරකථනය කියන එක අපට පරිසරයේ සමග අන්තර්ක්‍රියා කරනවා. right ඒක නිසා විවෘත පද්ධතියක් කියලා අපිට සලකන්න පුළුවන්. ඊට පස්සේ අහලා තියෙනවා දේවල් දෙකක් ඒවා ෆන්ක්ෂනල්ද නන් ෆන්ක්ෂනල්ද කියලා සත්‍යාපනය කරන්න කියලා තියෙනවා. එතකොට පළවෙනි එක්කෙනාගෙන් අහලා තියෙනවා මොකද්ද? පරිශීලකයෙකුට ජංගම දුරකථන භාවිතා කර දුරකථන ඇමතුමක් ලබා ගැනීමට හැකිවිය යුතුය. මේක පද්ධතියෙන් පරිශීලකයාට ලබා දෙන දෙයක්. right? නැත්නම් ලබා දෙන කාර්යයක්. right? ඒක නිසා මේක අයිති වෙන්නේ ෆන්ක්ෂනල් කියන පැත්තට. කාර්යබද්ධ අවශ්‍යතාවක් පැත්තට. right? ඒතර ඔයගොල්ලෝ මෙතෙන්දී ලියන්නේ මේ කාර්යබද්ධ අවශ්‍යතාවකී එසේ වීමට හේතුව වන්නේ මෙම ෆන්ක්ෂන් එක නැත්නම් කාර්ය පරිශීලකයා විසින් පරිශීලකයා පද්ධතියෙන් බලාපොරොත්තු වන කාර්යයක් බැවිනි. නැත්නම් පද්ධතිය විසින් පරිශීලකයාට ලබා දෙන කාර්යයකි. right? ඒතර ෆන්ක්ෂනල් කියනකට වෙනම ලකුණු හම්බ වෙනවා, ජස්ටිෆයි කරනකට වෙනම ලකුණු හම්බ වෙනවා. ඊළඟ එක්කෙන අහලා තියෙනවා විකිරණ විමෝචනය මගින් පරිශීලකයාට හානි නොකළ යුතුය. දැන් විකිරණ විමෝචනය කියන එක තිබුණත් නැතත් කමියුනිකේෂන් කරගන්න පුළුවන්. right? ඒක විකිරණ විමෝචනය කියලා කියන්නේ පද්ධතියේ ෆන්ක්ෂන් එක සිද්ධ වීම සඳහා බලපාන දෙයක් නෙවෙයි. හැබැයි ජංගම දුරකථනය කියන පද්ධතියෙන් තමන්ගේ කාර්ය කරන විට ඒ කියන්නේ සංනිවේදනය කරනකොට එයාගේ අරමුණ සම්පූර්ණ කරගන්නකොට මේ කියන සීමාව යටතේ සිටිය යුතුයි. right? ඒ කියන්නේ ෆෝන් එක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ සහ භයානක වෙනවා. ඒක කෝල්ස් ගන්නකොට විකිරණ විමෝචනය වෙනවා නේද? හරිද? පරිශීලකයාට හානි නොකළ යුතුයි විමෝචනය වෙන විකිරණ. ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක්. එතනදී ඔයගලන්ට කතා කරන්න පුළුවන් මෙම අවශ්‍යතාවය මෙම අවශ්‍යතාවය ජංගම දුරකථනයේ කාර්ය සිදු කර ගැනීමේදී ඊට අයත් වන සීමාවන් විස්තර කරයි. right? So this describes a limitation when this system is functioning. So it is a non-functional requirement. right? නිතරම ඕක මතක තියාගන්න. කියන්නේ functional කියන්නේ කාර්යබද්ධයි කියලා කියන්නේ පද්ධතිය සිදු කරන කාර්යයන් වලට අදාළ වෙන දේවල්. කාර්යබද්ධ නොවන කියන්නේ ගොඩාක් වෙලාවට නිර්වද්‍යතාවය, කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය, right? ඊළඟට ඔය තියෙන භෞතික ලක්ෂණ ෆෝන් එකක් ගත්තම ෆෝන් එකේ පාට, බර වගේ දේවල් ඒවා ජංගම දුරකථනයේ කාර්ය කරගන්න අවශ්‍ය වෙන දේවල් නෙමෙයි. right? ඒකට ඔය විදිහට ඕකට උත්තර සැපෙන්න ඕනේ. ලකුණු ටික ඇවිල්ලා තියෙන්නේ ෆන්ක්ෂනල් කියලා කියනවට කාර්යබද්ධයි කියනවට එක ලකුණයි, විස්තර කරනවට එක ලකුණයි. කාර්යබද්ධ නොවෙනවා කියනවට එක වචනේ එක ලකුණයි, ඒක විස්තර කරනවට තව ලකුණුකුත්. එහෙම තමයි ලකුණු 10 ඔතනදී හැදිලා තියෙන්නේ. හරි. එහෙමනම් ළමයි අදට අපි මෙතනින් සෙෂන් එක නතර කරමු. ඉරිදට මේක ඉතිරි ටික කතා කරනවා.
ඒක නිසා අනිවාර්යෙන් ගිය ඉරිදා පන්තිය කරේ නැහැ. දෙන්නයි ඇවිල්ලා හිටියේ සෙෂන් එකට. ඉරිදාට ඕගලන්ට එන එක කරදරයි නැත්නම් මහන්සි වගේ නම් කියන ළමයි අපි ඉරිදා නොකර බදාදාවන් ටිකේ කරමු. තව මාස 3යි ඕගලන්ට තියෙන්නේ. ඒකට බදාදාවන් විදිහට ගත්තොත් දවස් 12යි තියෙන්නේ. ඉරිදාවත් ආවොත් අපි ඒක පොඩ්ඩක් ඩබල් කරලා මට දිගටම ඉරිදා කරන්න බැරි වෙයි. කොහොමත් තව මාසයක් එකමාරක් විතර වගේ තමයි ඉරිදා කරගන්න පුළුවන් වෙන්නේ මට. රයිට් එතකොට සාමාන්‍යයෙන් දවස් 12 තියෙන එක දවස් 20ක් විතර වගේ අපිට සෙටල් කරගන්න පුළුවන්. මොකද අපිට තව මේ දැන් 2012 නේ ඉන්නේ අපි. අපිට 2020 වෙනකම් පේපර්ස් තියෙනවා සාකච්ඡා කරන්න. රයිට් ඒක නිසා ඉරිදා එන එක අපහසු නම් ඒක මට කියන්න ඒක ගැටලුවක් නෑ. මොකද ඉරිදා අපි දැම්මේ අමතර පන්තියක් නේ. රයිට් දැම්මේ ඇත්තටම ඕගලන්ට හොඳ වෙන්න. රයිට් එතකොට ඒක නම් ඕගලන්ට වෙහෙසයි නම් එහෙම තත්ත්වයක් නම් මොකද ෆිසිකල් ක්ලාසස් පටන් ගත්තම මට ඉරිදා ඇත්තටම ඇවිල්ලා ෆිසිකල් ක්ලාස් එකක් විතර කරන්න වෙන්නේ නැහැ. ඉරිදා යනවා නම් අපිට ඔන්ලයින් විදිහටම තමයි යන්න වෙන්නේ. ඒක නිසා මේ මට ඔයගලන්ට කරන්න පුළුවන් යෝජනාව තමයි ඔන්ලයින් කරනකම් අපි ඉරිදා බදාදා කියන දවස් දෙකේම කරමු කියලා. මොකද තව සතියකින් දෙකකින් අපිට ෆිසිකල් පටන් ගන්න පුළුවන්. රයිට් දැනට වාතාවරණය කොහොමද කියලා තාම එච්චරම ක්ලියර් නැති වුණා. තව සතියක් දෙකක් යනකොට අපිට බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. රයිට් ඒක නිසා මේ ඉරිදා එනකොට ඉතිරි ප්‍රශ්න ටික try කරලා එන්න. right හරි එහෙනම් ගිහිල්ලා එන්න අපි ඉරිදාට හම්බෙමු. right හරි good night හැමෝටම එහෙනම් ගිහින් එන්න